මැතමැටික් කීස් සමග එකතු වෙන සීලමු දෙනාම සුබ දවසක් කියලා පිළිගනවා. අද අපේ මාතෘකාව වෙන්නේ සංකීර්ණ සංඛ්‍යාවල තුන්වෙනි වීඩියෝ එක. එතකොට මේ දක්වාම සංකීර්ණ සංඛ්‍යාවල තියරි වල ලොකු ප්‍රමාණයක් කතා කරලා තියෙනවා. එතකොට මේ තියරි පාවිච්චි කරලා ඉස්සරහට ඔප්පු කිරීම කිහිපයක් තියෙනවා අපි දැනගන්න ඕන. ඔප්පු කරන හැටි දැනගන්න ඕන. කටපාඩම් කිරීම අනවශ්‍යයි. අපි මේ ඔප්පු කිරීම ටිකෙන් ඔප්පු කිරීම හතරක් විභාගයට වැදගත් වෙන ඔප්පු කිරීම හතරක් අද කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක තුලින්. හරි. අපි එහෙනම් අද වීඩියෝ එකට යමු. හොඳට අහලා සටහන් කරගන්න. මගේ අද පළවෙනි ඔප්පු කිරීම මොකද්ද? පළවෙනි ඔප්පු කිරීම මට z කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා x ධන iy කියලා. මට ඔප්පු කරන්න ඕන මොකද්ද? අද මගේ පළවෙනි ඔප්පු කිරීම සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස කුඩා හෝ සමානයි තාත්වික කොටසේ මාපාංකය නැත්නම් තාත්වික කොටසේ විශාලත්වය කුඩා හෝ සමානයි z කියන සම්පූර්ණ සංඛ්‍යාවේ විශාලත්වය. මෙන්න මේ කියන තියරි කොටස අද මට ඔප්පු කරගන්න ඕන පළවෙනි ඔප්පු කිරීම විදියට. පළවෙනි ඔප්පු කිරීම මේක ඔප්පු කරගන්න ඕන. අපේ ඔප්පු කිරීමට යමු. අපේ ඔප්පු කිරීමේදී අපිට පැහැදිලි වෙනවා අපි දන්න දේවල් ටිකක් තියෙනවා. මොනවද? අපි මේ z කියන සංකීර්ණ සංඛ්‍යාව x ධන iy අපි මොනවද දන්නේ? අපි දන්නවා මේ තාත්වික කොටස කියන්නේ මොකද්ද? මේ අපේ ඔප්පු කිරීමේ තාත්වික කොටසක් ගැන කතා කරනවා. ඒතර අපි දැනගන්න ඕනේ තාත්වික කොටස කියන්නේ මොකද්ද මේකේ? z කියන සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස කියන්නේ මේ x කියන එක. i සම්බන්ධ වෙලා නැති කොටසට තමයි තාත්වික කොටස කියලා කියන්නේ. ඒතර මේකේ තාත්වික කොටස වෙන්නේ x. ඒක අංක 1ට අපි දැනගන්න ඕන දෙයක්. ඊට පස්සේ ওই විදිහටම අපි දන්නවා මේක අතාත්වික කොටස මොකද්ද? y. අතාත්වික කොටස y කියලා දන්නවා. ඊට පස්සේ අපේ මේ උත්තරේ දිහා බලමු. අපි නම් තාත්වික කොටස ගැන මොකක් හරි ප්‍රකාශනයක් ලියාගත්තා. z ගේ මාපාංක, z ගේ විශාලත්වය ගැන අපි දන්නවා මොකක්ද කියලා. ඒතර z ගේ විශාලත්වය කියන්නේ මොකද්ද? z ගේ මාපාංකය නැත්නම් z ගේ විශාලත්වය සමාන වෙන්නේ තාත්වික කොටසේ වර්ගය ධන අතාත්වික කොටසේ වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ මොකද්ද? තාත්වික කොටස x. එහෙනම් x වර්ග ධන y වර්ගය අතාත්වික කොටසේ වර්ගමූලය. එතකොට මේ සංකීර්ණ සංඛ්‍යාවේ විශාලත්වය වෙන්නේ තාත්වික කොටසේ වර්ගය ධන අතාත්වික කොටසේ වර්ගයේ වර්ගමූලය. එතකොට අපි කරුණු කිහිපයක් හොයාගත්තා. ඊට පස්සේ මේ අසමානතා තමයි අපි ඔප්පු කරගන්නවා. මේ අසමානතා වලට අපි එන්න ඕනේ. අපි හිමීට පියවරෙන් පියවර ඒ අසමානතා වලට එමු. එතකොට මම හොයාගත්ත කරුණු ටික වෙනම ලියා ගන්න හිතමු. මොකද්ද? රියල් පාර්ට් එක කියන්නේ x කියලා හොයාගත්තා. z කියන සංකීර්ණ සංඛ්‍යාව මාපාංකය කියන්නේ x වර්ග ධන y වර්ග කියලා හොයාගත්තා. ඒක මම පැත්තකින් ලියාගත්තා. ඊළඟට වැදගත්ම දේ. රියල් z කියන්නේ x කියලා අපි දන්නවා. x කියලා දන්නවා. එතකොට අපි දන්නවා මේ x කියන එකට එන්න පුළුවන් අගයන් මොනවද? මේ x කියන එක තාත්වික සංඛ්‍යාවක්. x කියන එක තාත්වික සංඛ්‍යාවක්. එතකොට ඕකට අපි මේ x කියන එකට එන්න පුළුවන් ඍණාගයන් ධනාගයන් දෙකම එන්න පුළුවන්. උදාහරණයක් විදියට ධන 5 එන්න පුළුවන්, ඍණ 5, ඍණ 10, 6. ඔය වගේ තාත්වික අගයන් එන්න පුළුවන් මේ x කියන අගයට. x කියන කොටසට තාත්වික කොටසට මේ වගේ තාත්වික අගයන් ධනාගයන් ඍණාගයන් එහෙම එන්න පුළුවන්. එතකොට අපි අංක 1ට සලකනවා. එතකොට අපි දන්නවා මෙහෙම ධනාගයන් ඍණාගයන් එන්න පුළුවන්. එහෙනම් මේ x කියන එක, ඒ කියන්නේ රියල් z කියන එක විශාල හෝ සමාන බිඳුව හෝ
ඕ රියල් Z කියන එක කුඩායි බිඳුව. ඒ කියන්නේ මේක බිඳුව වෙන්නත් පුළුවන් නේ. බිඳුව වෙන්නත් පුළුවන්. එතකොට මේ රියල් Z කියන බිඳුව වුණොත් I කින් අතාර්ථික කොටසක් විතරයි තියෙන්නේ. ඒ සංකීර්ණ සංඛ්‍යාව. මොකද මේ I කියන එක තියෙනවා. එතකොට මේ රියල් Z කියන්නේ තාත්වික කොටස විශාල හෝ සමාන බිඳුව වෙන්න පුළුවන්. කුඩා හෝ සමාන බිඳුව වෙන්න පුළුවන්. හරි. ඒක හරිනේ. මම ඒකත් මම දන්න දෙයක් විදිහට මේ පැත්තෙන් ලියනවා. එතකොට මේ රියල් Z කියන එක විශාල හෝ සමාන බිඳුව වෙන්න පුළුවන්. රියල් Z කියන එක කුඩායි බිඳුව වෙන්න පුළුවන්. ඒ මම දන්නේ ඒවා. එතකොට මේ අවස්ථා දෙකක් තියෙනවා අපිටනේ. අපි එහෙනම් අවස්ථා දෙක වෙන වෙනම සලකමු. අංක 1 රියල් Z කියන එක විශාල හෝ සමාන බිඳුව අවස්ථාව සලකමු. එතකොට මොකද අපිට තියෙන්නේ? විශාල හෝ සමාන බිඳුව වෙනකොට අපි දන්න දේ විශාල හෝ සමාන කියන්නේ මේක ධනාගයක් වෙන්නේ අනිවාර්යයෙන්නේ. එතකොට මේ රියල් Z ගේ මාපාංකයක් ගත්තොත් රියල් Z ගේ විශාලත්වය ගත්තොත් ඒක සමාන වෙන්නේ රියල් Z ටමනේ. හේතුව මොකද? මේ රියල් Z ගේ අපි මාපාංකයක් ධනයකින් කියන්නේ මොකද්ද? මෙතනින් අනිවාර්යෙන් වෙන්නේ ධනාගයක්. ධනාගයක් කියන්නේ. එතකොට මෙතන එක පදයයි තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් එක්සැම්පල් එකක් ගත්තොත් 5 මාපාංකය කියන්නේ මොකද්ද? 5ම තමයි. ඍණ 5 මාපාංකය කියන්නේ මොකද්ද? මේ ඍණ නැති වෙනවා අපිට ධන සංඛ්‍යාවක් එන්නේ. එහෙනම් අපිට පේන දේ මොකද්ද? මේ අපි පළවෙනි අවස්ථාවේ ගත්තේ මේ රියල් Z කියන කොටස විශාලයි බිඳුව කියලා. එතකොට මේ රියල් Z කියන කොටස විශාලයි බිඳුව වෙනකොට ඒකේ මාපාංකය කියන්නේ ඒ අගේම තමයි. එතකොට ඒකේ මාපාංකය කියන්නේ ඒ අගේම තමයි. හේතුව මෙතනනුත් එන්නේ ධන පිළිතුර, මෙතනනුත් එන්නේ එමම ධන පිළිතුරම තමයි. මෙතන 5 තිබුණොත් 5, මෙතන 5නේ. ඍණ තිබුණොත් ඕක ගන්න බෑ. එතකොට ධන අවස්ථාවේදී විශේෂ දෙයක් එනවා. රියල් Z ගේ මාපාංක කියන එක සමාන වෙනවා රියල් Z ට. අපි ඒකට අංක 1 කියලා දාමු. අංක 1. ඊළඟට අපි අංක 2ට සලකමු. තව අවස්ථාවදී පළවෙනි අවස්ථාව හරි. පළවෙනි අවස්ථාවදී කියන රියල් Z ගේ මහාපාංකය ඒ රියල් Z ටම සමාන වෙනවා. දෙවෙනි අවස්ථාවේ රියල් Z කුඩායි බිඳුව අවස්ථාව. හැබැයි ඔන්න ඔතෙන්දී ඔක ගන්න බෑනේ. රියල් Z ගේ ඔතෙන්දී අපිට ගන්න බෑ රියල් Z ගේ මහාපාංකය කියන එක සමානයි රියල් Z කියන එක ඔතෙන්ට බලංගු වෙන්නේ නැහැ අසමාන. හේතුව මොකද? එතකොට මේ රියල් Z කියන්නේ ඍණාගයක්. එතකොට රියල් Z ඍණ 5 වෙනකොට ඍණ 5ේ මාපාංකය කියන්නේ ධන 5යි. මේක අසමානයි ඍණ 5නේ. එතකොට රියල් ඍණ 5 වුණොත් ඍණ 5ේ මාපාංකය ධන 5යි. මෙතන ඍණ 5 ගන්න බෑනේ. එහෙනම් මේක වළංගු වෙන්නේ නැහැ. එහෙනම් වෙන මොකද්ද වළංගු වෙන්නේ? එතකොට මේක වළංගු වෙන්නේ නැත්තම් අපිට පේන දේ මොකද්ද? හැම තිස්සෙම රියල් Z ගේ මාපාංකයක් ගත්තොත් ඒක විශාල වෙනෝ රියල් Z ට වඩා. පැහැදිලිද? රියල් Z ගේ මාපාංක විශාලව සමාන බිඳුව අවස්ථාවේදී අපි රියල් Z ට ධනාගයක් ගන්න. ධනාගයක් ගත්තොත් ඒකේ මාපාංකය ඒකමයි එන්නේ. නමුත් රියල් Z ගේ ඍණාගයක් ගත්තොත් ඒ ඍණ අගයේ මාපාංකයෙන් අපිට එන්නේ ධනාගය. නමුත් අපේ රියල් Z ඍණ. එහෙනම් රියල් Z ගේ මාපාංකය විශාල වෙනවා රියල් Z ට වඩා. උදාහරණයක් example රියල් Z කියන එක ඍණ 5 වුණොත් රියල් Z ගේ මාපාංකය කියන්නේ මොකද්ද? ධන 5. එහෙනම් පැහැදිලි මේ ධන 5 කියන එක විශාලයි ඍණ 5. එහෙනම් රියල් Z ගේ මාපාංකය විශාලයි රියල් Z වෙනවා. පැහැදිලිනේ සිද්ධාන්තය? එතකොට අපි මේක අංක 2 කියලා දාගමු. මොකද්ද අපි මේ කරේ? අපි දන්න මේක රියල් Z විතරයි අපේ උත්තරේ තියෙන්නේ. අපි එහෙනම් රියල් Z ලියාගත්තා. Z ගේ මාපාංකයක් තියෙනවා. Z ගේ මාපාංකයක් ලියාගත්තා.
අපි ඊට පස්සේ කරේ මොකද්ද මේ රියල් ඉසට් එන්න පුළුවන් අගයන් දෙක. මේ රියල් ඉසට් කියන එකේ තාත්වික කොටස සංකීර්ණ සංඛ්‍යාවේ ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන් බිඳුව වෙන්න පුළුවන්. ඒ අවස්ථා දෙක තමයි මෙතන සලකලා තියෙන්නේ. අපි ඊට පස්සේ මේ රියල් ඉසට් වෙන්න පුළුවන් ආකාර දෙක. ඒතර අපි ඒක වෙන වෙනම සලකුවා. වෙන වෙනම සලකලා මේ රියල් ඉසට්ගේ මාපාංකය රියල් ඉසට්ගේ මාපාංකය ගත්තොත් මේ රියල් ඉසට් විශාලයි බිඳුව අවස්ථාවේදී රියල් ඉසට්ම එන්නේ. රියල් ඉසට් කියන එක 5 කියලා ගත්තොත් 5 මාපාංකය 5ම තමයි. ඒකින්ද අපිට ඒ අවස්ථාව හරි. දෙවෙනි අවස්ථාව රියල් ඉසට් කියන එක ඍණාගයක් වුණා. ඍණාගයක් වුණොත් මොකද්ද වෙන්නේ? ඍණාගයේ මාපාංකය ධනාගයක්. එහෙනම් අපේ රියල් ඉසට් ඍණ. එහෙනම් මේ ධනාගය විශාලයි ඍණාගයට වඩා. උදාහරණයක් රියල් ඉසට් ඍණ 5 ගත්තොත් එතන එන්නේ ඍණ 5 මාපාංකය ධන 5 විශාලයි ඍණ 5. හරි. දැන් පැහැදිලි. දැන් මොකද්ද කරන්නේ? 1ටයි 2ටයි යනුව මට මොකද්ද කියන්න පුළුවන්? මේ අවස්ථා දෙකම වෙන්න පුළුවන් නේ. 1 හා 2 අවස්ථා දෙකම සිදුවිය හැක. 1 හා 2 කියන අවස්ථා දෙකම සිද්ධ වෙන්න පුළුවන් නේ. එහෙනම් අපි මේ දෙක කම්බයින් කරලා ලියමු, එකතු කරලා ලියමු. එතකොට මොකද්ද එන්නේ අපිට? රියල් ඉසට් කියන එක මාපාංකය කියන එක මෙතන විශාලයි කියලා ගන්න පුළුවන්. මෙතන රියල් ඉසට් කියන එක තියෙනවා. මේ දෙක අතර සම්බන්ධය මොකද්ද? රියල් ඉසට්ගේ මාපාංකය විශාලයි රියල් ඉසට් වෙන එක අවස්ථාවකදී අනිත් අවස්ථාවදී සමාන වෙනවා. හරි. ඔන්න අපි එක පොයින්ට් එකක් හරි. ඒතර මේ කෑල්ල හොයාගත්තනේ. එමීට ඒ කෑල්ල හොයාගත්තා. හරි. එහෙනම් අපි මේ පළවෙනි කොටස. හරි. අපි ඊළඟට ඔය ඉසට්ගේ මාපාංක සම්බන්ධ කරලා ඉතුරු කෑල්ල හොයාගමු. මේකත් හොයාගන්න ඕනේ. අපි එහෙනම් ඒක බලමු. හරි. එහෙනම් මම මේක මකනවා. ඔයාලා පැහැදිලිව සටහන් කරගන්න. ඔය ටික මකලා මට ආපු ප්‍රතිඵලය මම ලියලා ගන්නවා. මොකද්ද මට ආපු ප්‍රතිඵලය? රියල් ඉසට්ගේ මාපාංකය විශාල හෝ සමානයි රියල් ඉසට්. මම මේකට දාගනවා අංක 3 කියලා. සමීකරණ අංක 3. ඊට පස්සේ මොකද කරන්න ඕන? මේ මාපාංක ඉසට් කියන එක සම්බන්ධ කරගන්න ඕන. එතකොට පැහැදිලි. අපි රියල් ඉසට්ුයි මාපාංක ඉසට්ුයි අතර සම්බන්ධයක් ගන්න ඕනනේ. එහෙනම් කොහොමද ගන්නෙ? අපි මාපාංක ඉසට් කියන්නේ මොකද්ද? x වර්ග ධන y වර්ග ධන වර්ගමූලය. s කියන්නේ රියල් ඉසට් කොටස. එතකොට a ගේ වර්ග ධන y කියන්නේ අතාත්වික කොටස. im z ගේ වර්ගයේ වර්ගමූලය කියලා අපිට එනවා. ඊට පස්සේ අපිට පැහැදිලි දේ මොකද්ද? මෙන්න මෙතනින් එන වැලියු එක අපේ මේ රියල් ඉසට්ගේ මාපාංකෙත් එක්ක අපි සම්බන්ධ කරගන්න ඕනනේ. රියල් ඉසට්ගේ මාපාංකෙත් එක්ක අපි සම්බන්ධ කරගන්න. කොහොමද සම්බන්ධ කරන්නේ? දැන් මෙතන රියල් ඉසට්ගේ වර්ග ධන y වර්ගනේ. ඕකයි මට සම්බන්ධ කරගන්න ඕන රියල් ඉසට්ගේ මාපාංක අතරයි සම්බන්ධතාවය. රියල් ඉසට්ගේ මාපාංක අතරයි සම්බන්ධතාවය. මෙතන මොකක් රිලේෂන් එකක් දාගන්න ඕන. මොකක්ද රිලේෂන් එක? මෙතන මේ වර්ගමූල ඇතුලේ තියෙන්නේ රියල් ඉසට්ගේ වර්ගයකට y කියන එක එකතු කරාට පස්සේ ඒකේ වර්ගමූලය ගත්තට පස්සේ අනිවාර්යෙන් ධනාගයක් එන්නේ. මේක ඇල්ල අනිවාර්යෙන් ධනාගයක්. මේකත් ධනාගයක්. හැබැයි මෙතන තියෙන්නේ රියල් ඉසට්ගේ මාපාංකය. මෙතන හැබැයි රියල් ඉසට්ගේ මාපාංකයේ වර්ගයට තව මොකක් හරි එකතු කරලා ඒකේ වර්ගමූලයක් ගන්න. උදාහරණයක් විදිහට මම පැහැදිලි කරොත් example මම ගන්නවා ඉසට් කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා 3x ධන 3 ධන 4යි i කියලා.
3 ධන 4යි කියන්නේ. එතකොට මේකේ රියල් ඉසට් කොටස මොකද්ද? රියල් ඉසට් කොටස 3යි. රියල් ඉසට් කොටස 3යි. එතකොට මේ ඉසට් කියන එකේ මාපාංකය මොකද්ද? 3 වර්ගය ධන 4 වර්ගයේ වර්ගමූල. එතකොට ඉසට් කියන මාපාංකය දෙනවා අපිට 5යි කියලා. එතකොට මේ ඉසට් කියන මාපාංකයයි මේ රියල් ඉසට් කියන කෑල්ලයි අපි කම්පෙයාර් කරොත් මොකද්ද අපිට එන්නේ? මේ ඉසට් කියන මාපාංකය හැමතිස්සෙම විශාල වෙනවා රියල් ඉසට්ට වඩා. මේ මාපාංකයට වඩා. તો රියල් ඉසට් ගේ මාපාංකය කියන්නේ 3ම තමයි. එතකොට ඉසට් කියන එකේ මාපාංකය හැමතිස්සෙම විශාල වෙනවා රියල් ඉසට් ගේ මාපාංකයට වඩා. ඊට පස්සේ මම තව එක්සැම්පල් එකක් ගන්නවා. මේ අංක එක එක්සැම්පල් එක ඉසට් සමානයි 3 ධන i කියන එක්සැම්පල් එක මම තව එක්සැම්පල් එකක් ගන්නවා මේ විදිහට. ඉසට් සමානයි 3 ධන ඍණ 3 ධන 2i ගත්තත් මොකක්ද වෙන්නේ? ඉසට් ගේ මාපාංකය කියන්නේ 9 ධන 4 වර්ගමූල 13. නමුත් ඉසට් ගේ මාපාංක කියන්නේ ඕකනකොට රියල් ඉසට් ගේ මාපාංක කියන්නේ මොකද්ද? ඍණ 3 මාපාංකය. එතකොට 3. අපිට පේනවා වර්ගමූල 13 විශාලයි 3ට වඩා. ඒ කියන්නේ මේක ඍණාංකයක් වුණත් අපිට මේ පිළිතුරට යන්න පුළුවන්. ඕක ඍණාංකයක් වුණත් අපිට ওই පිළිතුරට යන්න පුළුවන්. හරි. ඒ අනුව පැහැදිලි වෙන දේ මොකද්ද? මේ මෙතන තියෙන ඉසට් ගේ මාපාංකයනේ. මේ ඉසට් කියන මාපාංකය විශාල හෝ සමාන වෙනවා මේකට වඩා. සමාන වෙන්නේ මොන අවස්ථාවේද? සමාන වෙන්නේ මේ y කියන එක බිඳුවක් වුණොත් y කියන එකට අපිට හැසිරෙන්න පුළුවන් y කියන එක විශාල හෝ සමාන බිඳුව y කියන එක විශාල හෝ සමාන බිඳුව වුණොත් ඒතර y කියන එක බිඳුවක් වුණොත් ආපහු රියල් ඉසට් ගේ වර්ග මාපාංක දෙක දෙපැත්ත සමාන වෙනවා. එහෙනම් අපිට පැහැදිලි අපිට එනෝ ප්‍රකාශනයක් එනවා ඉසට් කියන එකේ මාපාංකය විශාල හෝ සමානයි රියල් ඉසට් ගේ මාපාංකය. ඉසට් කියන එකේ මාපාංකය විශාල හෝ සමානයි රියල් ඉසට් ගේ මාපාංකය කියලා අපිට හම්බ වෙනවා. හරි. අපි ඒක අංක 2 කියලා දාගමු. හරිනේ පැහැදිලිනේ. හරි ඒක පැහැදිලි. ඒතර මොකක්ද ආවේ? ඉසට් කියන එකේ මාපාංක විශාල හෝ සමානයි රියල් ඉසට් ගේ මාපාංක අංක 7. 3 සහ 4ට අනුව මොකද්ද වෙන්නේ? කම්බයින් කරොත් මේ දෙකෙන් වැඩි මේක ඉසට්. දෙවණියට වැඩි එක රියල් ඉසට්. මාපාංක තුන්වෙනියට වැඩි රියල් ඉසට්. එහෙනම් මෙන්න අපේ උත්තරේට ඇවිල්ලා එහෙනම් පැහැදිලි බොහොම පැහැදිලි අපේ ප්‍රකාශනයට අපිට ඇවිල්ලා තියෙන්නේ අපි. හරි. ඊළඟට අපි අපේ දෙවෙනි ප්‍රකාශනය බලමු. හරි. එහෙනම් අපේ පළවෙනි ඔප්පු කිරීම හරි රියල් පාර්ට් එකත් එක්ක සම්බන්ධ වෙන ඔප්පු කිරීම. එහෙනම් අපිට ඊළඟ ඔප්පු කිරීම තියෙන්නේ ඉමේජනරි පාර්ට් එකත් එක්ක සම්බන්ධ වෙලා. අපිට කම්ප්ලෙක්ස් නම්බර් එකක් තියෙනවා x ධන iy කියලා. අපිට ඔප්පු කරන්න තියෙන්නේ මොකද්ද? im z ඉමේජනරි පාර්ට් එක උඩා හෝ සමානයි im z ගේ මාපාංකය කුඩා හෝ සමානයි z ගේ මාපාංකය කියලා අපිට ඔප්පු කරගන්න තියෙන්නේ. හරි. අපි එහෙනම් අපි අද මේ ඔප්පු කිරීම කරලා බලමු සරලව. අපි දන්න දේවල් ටික අපි ලියාගමු. අපේ z කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා x ධන iy. z කියන එක x ධන iy වෙනකොට අපිට කියන්න පුළුවන් z ගේ මාපාංකය x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය. රියල් z තාත්වික කොටස x ඉමේජනරි z අතාත්වික කොටස y
කියලා අපිට ওই විදිහට ওই සෙට් එක ලියා ගන්න පුළුවන්. මේ xy කියන්නේ මොනවද? මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. z සමානයි x ධන iy වෙනකොට මේ xy කියන්නේ රියල් නම්බර්. तो रियल नंबर කියන්නේ ඍණ හෝ ධන පූර්ණ සංඛ්‍යා. එතකොට අපිට පැහැදිලි මේ x කියන එක විශාල හෝ සමාන බිඳුව වෙන්න පුළුවන්. x කියන එක කුඩා වෙන්න පුළුවන්. කුඩා බිඳුව. ඒ කියන්නේ x වෙන්න පුළුවන් වගේ ඍණ 5 ධන 5 බිඳුව වගේ අගයන් එන්න පුළුවන්. y කියන එක ගත්තොත් y කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. මෙතන ඉමේජරි පාර්ට් එක උනාට y කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. y කියන එකත් විශාල හෝ සමාන බිඳුව වෙන්න පුළුවන්. y කියන එක කුඩා බිඳුව වෙන්න පුළුවන්. හේතුව y කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. ඒතර y කියන එකට ඍණ 5 ධන 5 බිඳුව වෙන්න පුළුවන්. දැන් ඔයාලා මගෙන් අහයි y කියන එක බිඳුවක් වුණොත් මෙතන සංකීර්ණ සංඛ්‍යාවක් තියද කියලා. ඒතර y කියන එක බිඳුවක් වුණොත් x කියලා එන්නේ උදාහරණයක් විදිහට z සමානයි 3. මේක සංකීර්ණ සංඛ්‍යාවක් තමයි. මේක x ධන බිඳුවයි ආකාරය. x ධන බිඳුවයි ආකාරය. එතකොට මේක සංකීර්ණ සංඛ්‍යාවක් විදිහට කියන්න පුළුවන්. හැබැයි මේ x කියන රියල් නම්බර් එකක්. ඒ සංකීර්ණ සංඛ්‍යාව රියල් නම්බරයක් වෙන අවස්ථාව. එතකොට අපිට පැහැදිලි y කියන එක බිඳුව වෙන්න පුළුවන්, x කියන එක බිඳුව වෙන්න පුළුවන්. ඔය ටිකත් හොඳට ඔළුවේ තියාගෙන අපි යමු මේ ඔප්පු කිරීමට. ඔප්පු කිරීම කරමු. හරි. මොකද්ද මේ ඔප්පු කිරීමේ තියෙන්නේ? අපි දන්න දේ මොකද්ද? ඉමේජනරි පාර්ට් එක කියන්නේ y. අපේ y. මම කිව්වා මේ y කියන එක විශාලයි බිඳුව වෙන්න පුළුවන්. සමානයි බිඳුව වෙන්න පුළුවන්. කුඩායි බිඳුව වෙන්න පුළුවන්. ත්‍රාපේ සාමාන්‍යයෙන් අපි මෙන්න මේ දෙක එකක් විදියට තමයි ලියන්නේ. y කියන එක විශාලව සමානයි බිඳුවයි. y කියන එක කුඩායි බිඳුවයි විදියට තමයි අපි සාමාන්‍යයෙන් ලියන්නේ. අපි එහෙනම් මේ අවස්ථා දෙක වෙන වෙනම සලකමු. මොකක්ද පළවෙනි අවස්ථාව? ඉමේජනරි පාර්ට් එක එහෙම නැත්නම් y කියන එක විශාල හෝ සමානයි බිඳුව වෙනකොට. ඒ කියන්නේ ඉමේජනරි පාර්ට් එක ධනාගයක් නේ. අපිට මේ ගාන ඉමේජනරි පාර්ට් එකේ මාපාංකය ඕන ඉස්සෙල්ලා ගාන වගේමයි. එතකොට ඉමේජනරි පාර්ට් එකේ මාපාංකය ගත්තොත් අපිට එන්නේ මොකද්ද? මේ ඉමේජනරි පාර්ට් එක ධනාගයක් වුණොත් අපේ ඉමේජනරි පාර්ට් එකම තමයි. හේතුව උදාහරණයක් ගත්තොත් z සමානයි 3 ධන ඍණ 5යි. එතන අපේ ඉමේජනරි පාර්ට් එක වෙන්නේ ඔය ඍණ 5 කියන එක. ඒතර ඉමේජනරි පාර්ට් එකේ මාපාංකය වෙන්නේ ඔය ඍණ 5 මාපාංකය මොකද්ද? නෑ සෝරි. මෙතන ධන අවස්ථාව සලකුණු. ධන 5යි. ඒතර ඉමේජනරි පාර්ට් එක වෙන්නේ z කියන එක ධන 5. ඒතර z කියන එක ධන 5 මාපාංකය ධන 5ම තමයි. එතකොට අපිට පේන දේ මොකද්ද? ඉමේජනරි පාර්ට් එකයි ඒකේ මාපාංකයයි ඉමේජනරි පාර්ට් එකයි සමාන වෙනවා. මොන අවස්ථාවකද? ඉමේජනරි පාර්ට් එක ධනාගයක් වුණොත් y කියන එක ධනාගයක් වුණොත් ඒ දෙක සමාන වෙනවා. එන එක පැහැදිලි. එහෙනම් ඒකට අපි අංක 1 කියලා දාගමු. අපේ අංක 1 සමීකරණය. ඊට පස්සේ අපි ගන්න තියෙන්නේ මොකද්ද? ඔය අංක 1 සමීකරණය. ඊට පස්සේ බලමු දෙක ඉමේජනරි පාර්ට් එක විශාල හෝ සමාන බිඳුව. ඊළඟට වෙන්න පුළුවන් ඔය ඉමේජනරි පාර්ට් එක කුඩායි බිඳුව අවස්ථාව. විශාලයි බිඳුව අවස්ථාව, කුඩායි බිඳුව අවස්ථාව. කුඩායි බිඳුව වුණොත් මොකද්ද වෙන්නේ? මෙන්න මේ දේ තමයි වෙන්නේ. ඉමේජනරි පාර්ට් එකේ අපි මාපාංකය සලකමු. තව අපිට ඉමේජනරි පාර්ට් එකක් තියෙනවා නම් කුඩායි බිඳුව වුණොත් මේ මාපාංකය විශාලයි මේක වෙනවා. එක්සැම්පල් එක බලමු. z සමානයි 3 ධන ඍණ 5යි. මම ඉස්සෙල්ලා හදාන්න අරපු එක්සැම්පල් එක. එතන මේකේ ඉමේජනරි පාර්ට් එක වෙන්නේ මොකද්ද? ඍණ 5. ඉමේජනරි පාර්ට් එකේ මාපාංකය වෙන්නේ මොකද්ද? ඍණ 5 මාපාංකය ධන 5යි.
පැහැදිලි. ඒතකොට ඉමේජනරි පාර්ට් එක ධනාංගයක්. අපේ ඉමේජනරි පාර්ට් එකේ මාපාංක ධනාංගයක්, ඉමේජනරි පාර්ට් එක ඍණාංගයක්. එහෙනම් අපිට මොකද්ද වෙන්නේ? ඉමේජනරි පාර්ට් එකේ මාපාංකය විශාල වෙනවා. ඉමේජනරි පාර්ට් එක වේ. ඍණ 5 ධන 5 විශාලයි, ඍණ 5. පැහැදිලි. අපි එහෙනම් ඒකට අංක 2 දාමු. එතකොට මේක අංක 2. මේක අංක 2 සමීකරණය. අංක 2 සමීකරණය. එහෙනම් අපි ওই දෙක කම්බයින් කරලා ලියනවා. කොහොමද කම්බයින් කරන්නේ? ඉමේජනරි පාර්ට් එක මාපාංකය විශාල වෙනවා, සමානත් වෙනවා මේ අතාත්වික කොටසට වඩා. මෙන්න අපේ එක පැත්තක් හරි සමීකරණේ. අසමානතාවයක පැත්තක් හරි. එහෙනම් පැහැදිලි. අපි ඒක වෙනම ලියාගමු, අංකයක් දාලා අංක 3 දාලා. එතකොට මොකද්ද එන්නේ? එතන ප්‍රකාශනය IMZ ගේ මාපාංකය විශාල හෝ සමානයි IMZ වඩා. ඔකට අපි දාමු අංක 3. කොටු කරමු අංක 3. ඊට පස්සේ අපි කරන්න ඕන මොකද්ද? අර ඉස්සෙල්ලා ගන්නවා වගේම මේකේ මාපාංකයත් එක්ක සම්බන්ධ කරගන්නවා. ඉස්සෙල්ගේ මාපාංකය කියන්නේ මොකද්ද? x වර්ග ධන y වර්ගයේ වර්ගමූල. තාම විදිහකට කිව්වොත් x වර්ග අපි රියල් කොටස එක එහෙම තියාගමු. y කියන්නේ මොකද්ද? ඉමේජනරි පාර්ට් එක. IMZ ගේ වර්ගයේ වර්ගමූල. අපි එහෙනම් කම්පෙයාර් කරන්න ඕන මොකද්ද? මේ z ගේ මාපාංකයයි IMZ ගේ මාපාංකයයි ඉමේජනරි පාර්ට් එකේ මාපාංකය අතර සම්බන්ධය. તો z ගේ මාපාංකය ඉන්නේ s වර්ග ධන ඉමේජනරි පාර්ට් එකේ සම්පූර්ණ වර්ගයේ වර්ගමූල. අපිට කම්පෙයාර් කරන්න ඕන ඉමේජනරි පාර්ට් එකේ මාපාංකයත් එක්ක. මෙතන අපි අසමානතාවක් දාන්න ඕන. පැහැදිලි. ඉස්සෙල්ලා ගන්න වගේම මෙතන මේ ඉමේජනරි පාර්ට් එකට මොකක් හරි එකක් එකතු වෙලා ඒකෙත් වර්ගයේ වර්ගමූලය අනිවාර්යෙන්ම මේක විශාල වෙන්න ඕන මේකට වඩා. එක්සැම්පල් එකක් ගත්තොත් z කියන්නේ x කියන්නේ 3 ධන 5යි වුණොත් මේ z ගේ මාපාංකය කියන්නේ මොකද්ද? 9 ධන 25 වර්ගමූල 34 වර්ගමූල. එතකොට ඉමේජනරි පාර්ට් එක වෙන්නේ මොකද්ද? 5යි. එතකොට ඉමේජනරි පාර්ට් එකේ මාපාංකය වෙන්නේ මොකද්ද? 5යි. අපිට පැහැදිලි වර්ගමූල 34 කියන එක විශාලයි මේ 5ට වඩා. අනිවාර්ය අවශ්‍යතාවය. හරි. එතකොට මේ අසමානතාව දැම්මම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපිට මේකේ උත්තරේ සමාන ලකුණකුත් තියෙනවා. ඒක ගන්නෙ කොහොමද බලමු. අපිට පැහැදිලි වෙන දේ මොකද්ද? පැහැදිලි වෙන දේ අපි z කියලා සංකීර්ණ සංඛ්‍යාවක් x ධන iy විදියට ගත්තොත් මේ s කියන එක රියල් නම්බර් එකක්. එහෙනම් x කියන එක විශාලව සමානයි බිඳුව වෙන්න පුළුවන්. s කියන එක රියල් නම්බර් එකක් වෙනකොට විශාලව සමානයි බිඳුව වෙන්න පුළුවන්. එහෙම වුණත් අපි උදාහරණයක් ගත්තොත් z සමානයි 3යි. එතකොට මේක රියල් කොටසක් නෑ. තාත්වික කොටසක් නෑ. එතකොට මේක pure imaginary. ඒ කියන්නේ සම්පූර්ණ වශයෙන්ම සංකීර්ණ සංඛ්‍යාවක්. තාත්වික කැලේ සම්බන්ධ වෙලා නැහැ. එතකොට මේකේ z ගේ මාපාංකය කියන්නේ මොකද්ද? z ගේ මාපාංකය කියන්නේ මොකද්ද? තාත්වික කොටසක් නැහැ බිඳුව දන්න. අතාත්වික කොටස 3යි. 3 වර්ගයේ වර්ගමූල 3. එතකොට ඉමේජනරි කොටස කියන්නේ මොකද්ද? 3යි. එතකොට ඉමේජනරි කොටසේ මාපාංකය කියන්නේ මොකද්ද? ඒ 3යි. එහෙනම් පැහැදිලි මේ x කියන එක බිඳුව වෙන අවස්ථාවේදී මේ x කියන එක බිඳුව වෙන අවස්ථාවේදී IMZ ගේ මාපාංකය කියන එක සමාන වෙනවා IMZ ට. එහෙනම් අපිට z කියන එකේ මාපාංකය සමාන වෙනවා IMZ ගේ මාපාංකයට. එහෙනම් පැහැදිලි අපිට මේක ලියන්න පුළුවන් සමාන ලකුණක් දාලා. සමාන ලකුණක් දාලා. ඒතර අපිට එන්නේ මොකද්ද? z කියන එකේ මාපාංකය විශාලව සමානයි මේ අතාත්වික කොටසේ මාපාංකයට වඩා. අපි ඒක
ඒක වෙනම උඩින් ලියාගමු. වෙනම උඩින් ලියාගමු. මොකක්ද එන්නේ? z කියන එකේ මාපාංකය විශාල හෝ සමානයි im z කියන එකේ මාපාංකය. im z කියන එකේ මාපාංකය. अंक 2 4 4 3 कंपेयर करो 4 सह 3ට 90 පැහැදිලි ඉස්සරගේ මාපාංක තමයි වැඩිම වෙන්නේ විශාල හෝ සමානයි ඊළඟට වැඩිම වෙන්නේ අතාත්වික කොටසේ මාපාංකය ඊළඟට වැඩි වෙන්නේ අවසානය අන්තිමය අතාත්වික කොටස එහෙනම් පැහැදිලි ඒ සිද්ධාන්ත කොටසත් අපිට සරලව පැහැදිලි කරගත්තා. ඒ සිද්ධාන්ත කොටසත් අපි සරලව පැහැදිලි කරගත්තා. හරි. ඒ සිද්ධාන්ත කොටස් දෙකක් මේ වැදගත්ම දේවල් විභාගයට අනිවාර්යයෙන්ම අහන දේවල් පැහැදිලි කරගත්තා. ඊළඟට මම අද තව සිද්ධාන්ත කොටසක් පැහැදිලි කරනවා. මොකක්ද ඒ? අපිට z කියන්නේ x ධන iy කියන සංකීර්ණ සංඛ්‍යාව නම් තුන්වෙනි සිද්ධාන්ත කොටස. අපිට කියන්න පුළුවන් වෙන්න ඕන මේ z ගේ ධන z ගේ ප්‍රතිපදය කුඩා හෝ සමාන දෙකයි z ගේ මාපාංක කියලා අපිට කියා ගන්න පුළුවන් වෙන්න ඔප්පු කරගන්න පුළුවන් වෙන්න. අපි බලමු මේ කියන එක කොහොමද අපි ඔප්පු කරගන්නේ කියලා. කොහොමද අපි ඔප්පු කරගන්නේ කියලා. අපි මුලින්ම අපි දන්න දේවල් ටික ලියාගමු. අපි දැන් අපිට z ඕනේ z ගේ මාපාංකය. z කියන්නේ මොකද්ද? x ධන iy z ගේ ප්‍රතිපදය මොකද්ද? මේ z ගේ ප්‍රතිපදය x ඍණ iy කලින් වීඩියෝ වල පැහැදිලි කරා x ඍණ iy z ගේ මාපාංකය x वर्ग धन y वर्ग a वर्गमूल මම නිකමට ලියනවා z භාගය මාපාංකය x वर्ग ධන a y वर्ग a वर्गमूल කියලා මම පැහැදිලි කර කලින් වීඩියෝ බලන්න. හරි. මේ දෙකම අපි හොයාගත්තා. ඊට පස්සේ අපිට ඕන දෙයට අපි යමු. මොකද අපිට ඕන? z ධන z භාගයක් ඕන. අපි එන්නේ ඒක බලමු. z ධන z සංකීර්ණ සංඛ්‍යාව ඒක ප්‍රතිපදය එකතු කරමු. x ධන iy ධන x ඍණ iy මම මේකේ සම්බන්ධ ඔප්පු කිරීමකුත් කලින් වීඩියෝ එකේදී කරා. එතකොට මේක iy ට iy යනවා. iy ට iy යනවා. එතකොට z ධන z බා කියන එක මට එනවා 2x කියලා. 2x කියලා z ධන z බා කියන එක මට 2x කියලා එනවා. මට ඔප්පු කරන්න තියෙන්නේ මොකද්ද? මේ z ගේ මාපාංකේ වතාව දෙගුණය විශාලයි කියලා. අපි බලමු කොහොමද ඔප්පු කරන්නේ කියලා. එතකොට z ගේ මේක අපි කොටු කරලා තියාගමු. z ගේ මාපාංකය කියන්නේ මොකද්ද? x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය. අපි දන්න දේ මොකද්ද? ඔය x වර්ග ධන y වර්ගයේ වර්ගමූල කියන එක අපි ඉස්සෙල්ලා කොටසෙත් ඔප්පු කරා. මොකද්ද? x වර්ග ධන y වර්ගයේ වර්ගමූල කියන එක විශාල හෝ සමානයි. කලින් ඔප්පු කිරීමේදී කරා x කියලා s ගේ මාපාංකය කියලා මම කලින් ඔප්පු කිරීමේදී කරා. s ගේ මාපාංකය කියලා කලින් ඔප්පු කිරීමේදී කරා. ඒතකොට x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය විශාලව සමාන x ගේ මාපාංකය. හේතුව මොකද්ද? මෙතන x ට x වර්ගයට මොකක් හරි එකක් එකතු වෙලා ඒකේ වර්ගමූලය අරගෙන. එතනින් ධනාංකයක් එන්නේ. මෙතනුත් ධනාංකයක් එන්නේ. හැබැයි මෙතනින් එන ධනාංකය මෙතෙන් එන ධනාංකයට වඩා විශාලයි. කලින් ඔප්පු කිරීම කරා හොඳ උදාහරණයකුත් එක්ක ඒක බලන්න. ඊට පස්සේ මම හොයාගත්ත දැන් මෙතන x කියන එකනේ. මෙන්න x කියන එක්කෙනා ඉන්නෝ. x කියන එක්කෙනා ඉන්නෝ අපේ. එතකොට මම මෙතන x කියන එක්කෙනා ඉන්නෝ.
මොකද්ද මම කරන්නේ? x කියන කෙනා උත්ත කරගනවා. මම ඊට පස්සේ ඔය ගාන උඩට ගන්න පොඩ්ඩක් පැහැදිලි වෙන්න. අපි හොයාගත්තා z ධන z බා කියන්නේ 2x. ඒකට x කියන්නේ z ධන z බා බෙදීම 2යි. ඊට පස්සේ හොයාගත්තා x වර්ග ධන y වර්ගයේ වර්ගමූල විශාල හෝ සමානයි s ගේ මාපාංකය කියලා. s ගේ මාපාංකය කියලා අපි හොයාගත්තා. ඊට පස්සේ මට පුළුවන් දේ මොකද්ද? s ගේ මාපාංකය කියලා අපි හොයාගත්තා. ඊට පස්සේ මට පුළුවන් මොකද්ද? x වර්ග ධන y වර්ග මාපාංකය. මම ගණන අනිවාර්යෙන් මම මෙතන සලකන්න ඕන x විශාලයි බිඳුව අවස්ථාව තමයි මම සලකන්න ඕන. x විශාලව සමානයි බිඳුව අවස්ථාව තමයි සලකන්න ඕන. හේතුව මේ මාපාංකය ධනාංගයක් වෙන්න නම් එතකොට x විශාලව සමාන බිඳුව වෙනවා. x ගේ මාපාංකය සමාන වෙනවා x ට. උදාහරණයක් z සමානයි 3 ධන 4යි තිබුණොත් x වෙන්නේ 3යි s ගේ මාපාංකය 3යි. z සමාන ඍණ 3 ධන 4යි තිබුණොත් x වෙන්නේ ඍණ 3යි s ගේ මාපාංකය ඍණ 3යි මාපාංකය 3යි. නමුත් x කියන එක අසමානයි ඔය s කියන එකේ මාපාංකයට. එහෙනම් අනිවාර්යෙන් අපි මේ ගාන හදනකොට සලකන්න ඕන s ගේ මාපාංකය x කියන එක විශාල s කියන එක ධන අවස්ථාවෙත් තමයි මේ ගාන සලකන්න ඕන. මේ ගාන වරංගු වෙන්නේ x කියන එක ධන අවස්ථාවට විතරයි. s කියන එක ඍණ වුණොත් මේක හරියන්නේ නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්නේ? x විශාලව සමානයි බිඳුව වෙනකොට x විශාලව සමානයි බිඳුව වෙනකොට s ගේ මාපාංකය කියන එක x වෙනවා. මට මේ සමීකරණය තව විදිහකට ලියන්න පුළුවන්. එතකොට x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය විශාලව සමානයි x කියලා. මේ s ගේ මාපාංක වෙනකොට මම x දැම්මා. s ගේ මාපාංක වෙනකොට x දැම්මා. එහෙනම් මම මෙතනින් x ට ආදේශ කරනවා. එතනින් s ට ආදේශ කරනවා. මොකක්ද එන්නේ? මෙතන මම ලියනවා z ගේ මාපාංකය කියලා. විශාල හෝ සමානයි z ධන z බා බෙදීම 2යි. දෙක අනිත් පැත්තට දානවා. z ධන z බා කුඩා හෝ සමානයි 2යි මාපාංක z කියලා අපිට හම්බ වෙන උත්තරේ. එහෙනම් අපේ සාධනය කිරීම හරියි z ධන z බාගේ මාපාංකය z ධන z බා කුඩා හෝ සමානයි 2යි z ගේ මාපාංකය. සාධනය කිරීම හරියට පැහැදිලි කරගන්න උදාහරණයක් යොදන්න පැහැදිලි නැත්තම් එතකොට ඒක ඉබේම පැහැදිලි වෙනවා. ඉබේම පැහැදිලි වෙනවා. හරි. අද දවසේ අවසාන ඔප්පු කිරීම අවසාන සහ වැදගත්ම ඔප්පු කිරීම කරන්න යන්නේ මොකද්ද? ඒ ප්‍රශ්නේ ඊළඟට අංක 4. මොකද්ද අද ඔප්පු කිරීම අවසාන එක? මට තියෙන සංකීර්ණ සංඛ්‍යාවක් x ධන iy කියලා. x ධන iy කියලා. මට පෙන්නන්න ඕන තාත්වික කොටසේ මාපාංකය ධන අතාත්වික කොටසේ මාපාංකය කුඩා හෝ සමානයි 2යි z ගේ මාපාංකය. තාත්වික කොටසේ මාපාංක අතාත්වික කොටසේ මාපාංක එකතු කරාට පස්සේ කුඩාව සමාන 2යි z ගේ මාපාංකය. මම මෙච්චර වෙලා ඔප්පු කිරීම කරේ එක්ක තාත්වික කොටස විතරයි තිබුණේ එක්ක අතාත්වික කොටස විතරයි තිබුණේ. එහෙනම් මේකේ ඔය තුනම නියෝජනය වෙන්න තමයි ගාන දීලා තියෙන්නේ. රියල් z ගේ මාපාංකය ධන im z ගේ මාපාංකය කුඩාව සමානයි 2යි z ගේ මාපාංකය. අපි එහෙනම් අපේ ඒ ඔප්පු කිරීමට යමු. කොහොමද ඕක ඔප්පු කරන්නේ? කොහොමද ඕක ඔප්පු කරන්නේ? මේ ඔප්පු කිරීම ඉතින් අපිට එකපාරටම හිතෙන්නේ නැතුව ඇති. අපි මෙහෙම දෙයක් ගන්න වෙනවා මේ ඔප්පු කිරීම. s ගේ මාපාංකය ඍණ y ගේ මාපාංකය මේව සිද්ධාන්තනේ. මේ විදිහ මතක තියාගන්න. මේව අපිට ඉබේ හිතෙන්නේ නැහැ, ඔටෝ හිතෙන්නේ නැහැ. ඒව හිතෙන්නේ නම් ගණිතඥයෙක් වෙන්න ඕන. මේව එහෙම හිතෙන්නේ නැහැ. අපිට ඉතින් මේ ගාන දැක්කම මේක දාලා හදන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. මේ තියෙක පාටන්නේ. ඒතර අපිට ඒක මතකේ තියාගන්න ඕන.
අපි දන්නවා මාපාංක S ගේ මාපාංක y අඩු කරලා ඒක වර්ග කරාට පස්සේ කොයි වෙලාවකවත් ඍණාංගයක් එනවද? නෑනේ. කොයි වෙලාවකවත් ඍණාංගයක් එන්නේ නෑ. එහෙනම් මෙතන වර්ගයක් තියෙනවනේ ඍණාංගයක් එන්නේ නෑ. එහෙනම් විශාලයි බිඳුව. හැබැයි ඔය x y දෙකම බිඳුවක් වුණොත් මොකද්ද වෙන්නේ? x y දෙකම බිඳුවක් වුණොත් ඔකට බිඳුවක් වෙන්න පුළුවන්. බිඳුවක් වෙන්න පුළුවන්. නැත්නම් x y දෙකම සමාන වුණොත් මොකද්ද වෙන්නේ? ඒත් බිඳුවක් වෙන්න පුළුවන් ඔතන. x y දෙකම සමාන වුණොත් මෙතන බිඳුවක් වෙන්න පුළුවන්. x y වෙන වෙනම බිඳුවක් වුණත් බිඳුවක් වෙන්න පුළුවන්. එහෙනම් බිඳුවක් වෙන අවස්ථාවකුත් තියෙනනේ. එහෙනම් අපි මේක බිඳුවක් කියලා දාගමු. දැන් මොකද්ද කරන්නේ? මේක වර්ග කරමු ඉතින්. වෙන මොකක් කරන්නද? මාපාංක s ගේ වර්ග වෙන දෙකයි මාපාංක s මාපාංක y දැන් මාපාංක y ගේ වර්ග විශාලව සමානයි බිඳුව. මම මොකද මෙහෙම හදාගන්නේ? මට ඕන මේ මාපාංක z කියන ඒවා මෙයා හදාගන්න ඕනේ වෙන වෙනම එකතු. මම මේ දෙක අර පැත්තට දානවා. මාපාංක s ගේ වර්ග ධන මාපාංක y ගේ වර්ග විශාලව සමානයි 2යි s ගේ මාපාංකය y ගේ මාපාංකය. මම මෙහෙම මොකද කරන්නේ? මට මේකෙන් පේනවා මෙන්න z ගේ මාපාංක හදාගන්න පුළුවන් කියලා. z ගේ මාපාංක කියන්නේ s වර්ග ධන y වර්ගයේ වර්ගමූල. ඉතින් මේවට මාපාංක වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මාපාංක s වර්ග ධන මාපාංක y වර්ග කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකම තමයි. s ගේ මාපාංක වර්ග ධන y ගේ මාපාංක වර්ග වලට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද ධනසක් කියන්නේ. ඉතින් මේක මේ පැත්තේ හදාගෙන මේ පැත්තේ මේ s ගේ මාපාංකයේ y ගේ මාපාංක එකතුවක් හදාගන්න. මට මේ පැත්ත නම් හදාගන්න පුළුවන් කියලා මට පේනවා. ඒ වුණාට මේ පැත්ත හදාන්නේ කොහොමද? 2යි මාපාංක s මාපාංක y තියෙනවා. අන්න එතන හිතෙන්න ඕන දෙපැත්තටම s ගේ මාපාංක වර්ග ධන y ගේ මාපාංක වර්ගයක් එකතු කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. එකතු කරමු. එතකොට මොකද්ද වෙන්නේ? දෙපැත්තම එකතු කරොත් මෙතන මේ පැත්තට s ගේ මාපාංක වර්ග ධන y ගේ මාපාංක වර්ග ඔය එකතු කරපු එක ධන තියෙන මේකේ කොහොමද s ගේ මාපාංක වර්ග ධන y ගේ මාපාංක වර්ග. මම මේක එකතු කරලා හදාගන්නවා s ගේ මාපාංක වර්ග ධන 2යි s ගේ මාපාංක y ගේ මාපාංක ධන y ගේ මාපාංක වර්ග. පැහැදිලි කොහොම පැහැදිලි? මෙතන එනවා දෙකක් එළියට අරගෙන s ගේ මාපාංක වර්ග ධන y ගේ මාපාංක වර්ග කියලා. මෙතන එනවා මාපාංක s ධන මාපාංක y ගේ වර්ග ප්‍රසාරණය මාපාංක s ගේ s ධන මාපාංක y ගේ සම්පූර්ණ වර්ගය. බොහොම පැහැදිලි. කද්ද පැහැදිලි? තර මාපාංක s වර්ග ධන මාපාංක y වර්ග කියන්නේ මොකද්ද? z ගේ මාපාංකයේ වර්ග. z ගේ මාපාංකයේ වර්ග. තර 2යි z ගේ මාපාංකයේ වර්ග විශාලව සමානයි. මෙතන රියල් z. මෙතන මාපාංක s කියන්නේ මොකද්ද? මාපාංක s කියන්නේ මොකද්ද? මේ මාපාංක s කියන්නේ රියල්. z ගේ මාපාංකයේ ධන මාපාංක y කියන්නේ ඉමේජනරි. z ගේ මාපාංකයේ සම්පූර්ණ වර්ගය. මට සම්පූර්ණ වර්ගයක් නෙමෙයි ඕනනේ. ඒක වෙන වෙනම එකතුවක් ඕන. එහෙනම් වර්ගමූලය ගමු. එතකොට එනවා වර්ගමූලය ගත්තොත් මෙතන මූල දෙකයි z ගේ මාපාංකය විචාර හෝ සමානයි රියල් z ධන ඉමේජනරි z කියලා. මෙතන මූල ගත්තා පස්සේ මේ දෙක නැති වෙනවා. ඔය විදියට අපිට ඔප්පු කිරීම වෙනවා. දැන් පැහැදිලි නේද? සංකීර්ණ සංඛ්‍යාවල වැදගත්ම ඔප්පු කිරීම හතරක් කරා. ඔය විදියට ඊළඟ වීඩියෝ එකේ තවත් ඔප්පු කිරීම කීපයක් තියෙනවා කරන්න. ඒක කළා තමයි අපිට පාස් පේපර් වලට යන්න වෙන්නේ. එහෙනම් අපි අදට කතා කරපු සිද්ධාන්ත ටික උදාහරණ දෙක පැහැදිලි කරගන්න ඊළඟ වීඩියෝ එකේදී ඊළඟ සිද්ධාන්ත කොටස් ටික සාකච්ඡා කරමු. සියලු දෙනාටම සුබ දවසක්.